නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics. අයිබෝන් රට තුල බොහෝ දේවල් සිද්ධ වෙනවා. රට ලෝකයේම කොටසක් නිසා ලෝකේ පුරා සිද්ධ වෙන දේවලුත් මේ සිද්ධ වෙන දේවල් වලට සම්බන්ධයි. ඒ ගැන අපි දිගින් දිගටම කතා කරනවා. අපිට තිබෙන්නේ දෙකොණක් නැති මහා සංවාදයක්, නිදහස් සංවාද වැඩබිම අදත් ඔබ සමග මේ විදිහට සම්බන්ධ වෙනවා. අද අපි කතා කරන්නේ වෙනස් පැත්තක්. හැබැයි එකම අර්බුදයකට අදාළ තවත් පැත්තක්. ලංකාව තුල වනගහණයට මොකද්ද වෙන්නේ? ලංකාවේ ස්වභාවික සම්පත් වලට මොකද්ද වෙන්නේ? ලංකාවේ ඉඩම් වලට මොකද්ද වෙන්නේ? මේ වෙලාවේ මේ සියල්ල ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. අපිත් එක්ක මේ මොහොතේ නිදහස් සංවාද වැඩබිමට සම්බන්ධ වෙන්නේ සජීව චාම්කර. ඔහු ගැන කියපු ගමන් වැඩි විස්තර අවශ්‍ය නැහැ. ඔහු දන්නවා. අයිබෝයි. සජීව දැන් මේ වෙනකොට දැන් බොහෝ දේවල් සිද්ධ වෙනවා. ලංකාවේ වනාන්තර විනාශය මේ කෙනෙක්දෙන්නෙක් වතුවල තියෙන මායිමේ තියෙන ගස් කපන එකට අමතරව ගම්වල තියෙන මේ වන ගහන විනාශ කරනවට අමතරව මහා පරිමාණව දේශපාලන සම්බන්ධතා සහ වෙන වෙළඳ උමනාවන් සඳහා කරන වන විනාශයක් සිද්ධ වෙනවා. විල්පත්තු කල්ලාරු තමයි අපි අන්තිමටම කතා කරේ. ඔබ සෑහෙන වැඩ කොටසක් ඒක කරා. මේ මහා වනාන්තර විනාශයේ වර්තමාන තත්ත්වය මොකක්ද? ඔව් ඇත්තටම අපි මේක ඒ කියන්නේ මේ විදිහට සාකච්ඡාවට ප්‍රවේශ වීම ඉතාම වටිනවා. මොකද හේතුව තමයි දැන් පහුගිය ඉතිහාසය තුල අපි ගත්තාම මේ මෑත ඉතිහාසය තුල ගොඩක් ඈත ඉතිහාසය කියන එකෙන් අපි පැත්තකට තියලා මෑත ඉතිහාසය තුල ගත්තාම මම හිතන්නේ රජයක් විදිහට වර්තමාන රජය විවිධ ආකාරයෙන් උත්සාහයන් අරගන්නවා මේ ලංකාව තුල වනාන්තර විනාශය කියන ක්‍රියාවලිය වෙන්නේ නැහැයි කියන එක තහවුරු කරන්න විවිධ ආකාරයෙන් උපාය මාර්ග යොදනවා. ඒකම ඊටම වැඩි සහගත තත්ත්වයක්. මොකද හේතුව තමයි දැන් අපි දන්නවා වනාන්තර ආවරණය ලංකාවේ 33 දක්වා වැඩි කරනවා 29 ඉඳලා 33 දක්වා වැඩි කරනවායි කියන අදහසක් මේ සමාජගත කරලා තියෙනවා. එතකොට මේ අදහසේ ගැබ් වෙලා තියෙන්නේ ලංකාවේ වනාන්තර ආවරණය 29ක් තියෙනවායි කියලා ස්වභාවික වනාන්තර ආවරණය. නමුත් අපි දන්නවා අවසාන වශයෙන් ලංකාවේ සිද්ධ වෙච්ච අධ්‍යයනයන් පාදක කරගත්තාම විශේෂයෙන්ම ලංකාවේ වන මහා සැලැස්ම හදනකොට කරපු අධ්‍යයනයන් පාදක කරගත්තාම ඒ වෙනකොට ලංකාවේ වනාන්තර ආවරණය තිබ්බ ප්‍රමාණය ගත්තාම 29ක වගේ අගයක් තිබුණේ. ඊට පස්සේ ඒ ප්‍රමාණය ඒ කාල වකවානුව වෙනකොට ඒ කියන්නේ මම මේ කියන්නේ 1980 දශකයේ මුල් කාලේ එතකොට තිබ්බ 29ක් වෙලා තිබ්බ වනාන්තර ආවරණය ඒ කාල වකවානුව තුලදී ලංකාවේ වසරකට සිදුවෙන වනාන්තර හරණය ගත්තාම හෙක්ටයාර් 30000ක්. වසරකට හෙක්ටයාර් 30000 බැගින් 1980 දශකයේ මුල් කාලේ ඉඳලා වනාන්තර හරණය සිද්ධ වුණා. දැන් එතකොට ඒ වේගයත් එක්ක 2000 වගේ වසරක් වෙනකොට ලංකාවේ වනාන්තර ආවරණය 18%ක 19ක වගේ අගයකට පහළ බැහැලා තිබුණා. ඊට පස්සේ වර්තමානයේ වෙනකොට වනාන්තර හරණය ගත්තාම වසරකට සිද්ධ වෙන වනාන්තර හරණය හෙක්ටයාර් 5000ක් විතර වෙනවා. එතකොට හෙක්ටයාර් 5000ත් 6000ත් අතර ප්‍රමාණයක් වෙනවා. සමහර වසරවල ඒක වැඩි වෙනවා. නමුත් මධ්‍යගයක් විදිහට ගත්තම අපිට හෙක්ටයාර් 5000ක විතර අගයක් ගන්න පුළුවන්. එතකොට ඒ තත්ත්වයක් එක්ක අද වන විට ස්වභාවික වනාන්තර ආවරණය 17ක වගේ සීමාවකට ශීඝ්‍ර පහළ බැසීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය ඇති වෙන්න හේතු සාධක කීපයක් තියෙනවා. දැන් අපි ඒ කියන්නේ මොන වගේ වර්තමාන තත්ත්වයේද තියෙන ගත්තාම එකක් තමයි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කියන්නේ වාරි ව්‍යාපෘති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බහුකාර්ය ව්‍යාපෘති වෙන්න පුළුවන්. මේ වගේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අති බහුතරයක් වනාන්තර එලිපෙහෙලි වෙනවා. මේ වන විටත් සිදුවන ව්‍යාපෘති වෙනුවෙන් තියෙන ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. ඊට අමතරව තව පැත්තකින් සිද්ධ වෙනවා මහා පරිමාණ වාණිජ වගාවන් ස්ථාපිත කිරීම සඳහා. මොකද හේතුව තමයි අපි දන්නවා මීට ඉස්සෙල්ලා කාලවකවානුව තුලදී අපි ගත්තොත් මීට අවුරුදු 8කට 10කට ඉස්සෙල්ලා කාලවකවානුව තුලදී ලංකාවේ වාණිජ වගාවන් විදිහට ස්ථාපිත කරපු භූමි ප්‍රදේශ වෙනම තිබුණා. නමුත් හේන් වගා බිම් විදිහට පවත්වගෙන ගිය භූමි ප්‍රදේශ අති බහුතරයක් තිබුණා. එතකොට එක කාලයක මහකන්නේ සඳහා එලිපෙහෙලි කරලා යලකන්නේදී අතෑරලා දානවා මේ භූමි ප්‍රදේශ. ඊට පස්සේ ආපහු වසර කීපයකට සැරයක් තමයි ඒවා එලිපෙහෙලි කිරීම ක්‍රියාවලිය සිදු වෙන්නේ. නමුත් අද වන විට තියෙන තත්ත්වය තමයි ඒ විදිහට හේන් වගා කරපු භූමි ප්‍රදේශ අද වන විට ස්ථිර වාණිජ වගාවන් විදිහට ස්ථාපිත කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඔය කැවෙන්ඩිස් වගේ කෙසෙල් ප්‍රභේද අපනයනය කිරීම සඳහා භාවිතා කරලා තිනවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම මහා පරිමාණයෙන්ම හේන් වගා බිම් ස්ථිර භෝගයක් විදිහට පත් කරලා තියෙනවා. ඒ තමයි බඩේරිඟු වගාව සඳහා. ඒ කියන්නේ ස්ථිර බඩේරිඟු ඒක භෝග වගාවක් විදිහට ව්‍යාප්ත කරලා තියෙනවා. ඉතින් මේ වගේ ගත්තාම ලංකාවේ වනාන්තර හරණය
වාණිජ වගාවන් ස්ථාපිත කිරීම සඳහා විශාල වශයෙන් වනාන්තර හරණයක් සිද්ධ වෙනවා. ඊට අමතරව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අනිත් පැත්තෙන් ඊළඟ වර්තමානයේ වෙන විට ඒ කියන්නේ යුද්ධයෙන් පස්සේ කාලවකවානුව තුලදී තිබ්බ තත්වය තමයි විශේෂයෙන්ම ජනාවාස අලුතින් ස්ථාපිත කිරීම සඳහා මහා පරිමාණයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල වාසස්ථාන මේ වනාන්තර පරිසර පද්ධතිය එලිපෙහෙලි කිරීම වලට ලක් වුණා. ඉතින් මේ ක්‍රියාවලිය අද වන විට අකණ්ඩව සිදුවෙමින් යනවා. දැන් මේ මෑත වකවානුවේ ගත්තාම මෑත කාලවකවානුව අපි ගත්තාම අපි දන්නවා සංවර්ධන ව්‍යාපෘති කීපයක් සිද්ධ වෙනවා මහා පරිමාණ. යාන් ඔය වගේ සංවර්ධන ව්‍යාපෘති යාන් ඔය වගේ වාරි ව්‍යාපෘති. ඒ වගේම මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘති දැන්ට ක්‍රියාත්මක කරලා තිනවා. ඒකේ වගාබීම් ස්ථාපිත කරන විශේෂ මහවැලි එල් කලාපය තුල ඊට අමතරව අලුතින් ජනාවාස විශේෂයෙන්ම අවතැන් වෙච්ච ජනතාව පදිංචි කිරීම සඳහා වනාන්තර එලිපෙහෙලි කිරීම. ඊට අමතරව අපි දකුණු පළාතේ ගත්තාම දකුණු අධිවේගී මාර්ගයේ දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය යටතේ වනාන්තර හරණය කිරීම සිද්ධ වෙනවා මේ වෙන විට. ඊට අමතරව අපි තෙත් කලාපයට එනකොට මේක තවත් වෙනස් වෙනවා. ඒ තමයි තෙත් කලාපයේ ප්‍රධාන වශයෙන්ම මේ තත්ත්වය පවතින්නේ තේ වගාව භූමි ප්‍රමාණයෙන් පුළුල් කිරීම සඳහා වනාන්තර හරණය. ඉතින් මේක ඊටාම දරුණු විදිහට සිද්ධ වෙමින් යනවා. තවදුරටත් අපි සුළු වශයෙන් සිද්ධ වෙන මේ වෙන විට තියෙන තත්ත්වයක් තමයි ඒ තමයි කටුපොල් වගාව සඳහා තරමක් වනාන්තර ප්‍රමාණයක් එලිපෙහෙලි වෙනවා. මොකද කටුපොල් වගාව සඳහා වැඩිපුරම එලිපෙහෙලි කරන්නේ රබර් වගාබීම් සහ තේ වගාබීම් එලිපෙහෙලි කරලා තමයි වැඩිපුරම කටුපොල් වගාව ස්ථාපිත කරන්නේ. නමුත් අපි දන්නවා දැනට ප්‍රවණතාවයක් තියෙනවා වනාන්තර පරිසර පද්ධති විශේෂයෙන්ම ද්විතීයික වනාන්තර විදිහට තිබ්බ භූමි ප්‍රදේශ එලිපෙහෙලි කරමිනුත් වනාන්තර විශේෂයෙන්ම කටුපොල් වගාව ස්ථාපිත කිරීම සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ ගත්තාම කටුපොල් කියන්නේ මේ පොළොවට දැඩි ලෙස හානි කරන වගාවක්. පැහැදිලිව. මොකද ඒක භෝග වාණිජ වගාවක් විදිහට මේක ස්ථාපිත කරනවත් එක්කම භූමියේ ඵලදායීතාවය සහ විශේෂයෙන්ම වැසි චක්‍රයේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ලක් වෙනවා. ඉතින් මේක හරහා තමයි මේ භූමිය ඵලදායීතාවයේ මිද වැටෙනවා. භූගත වෙන ජල ප්‍රමාණය අඩු වෙනවා. වාෂ්පීකරණයට ලක් වෙන ජල ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ජල අර්බුද වලට විශාල වශයෙන් ලක් වෙනවා මේවා ස්ථාපිත කරොත්. මොකද ඉදිරියේදී තියෙන ප්‍රවණතාවය තමයි අපි දන්නවා ලෝක ප්‍රවණතාවය ගත්තාම කටුපොල් වගාවත් එක්ක තියෙන ෆාම් ඔයිල් කියන මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරි දශකය තුලදී ඉදිරි මේ දශකයක කාලය තුලදී ලෝකේ ලොකු වෙළඳපොළක් විවර වෙනවා. ඉතින් මේ වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා මැලේසියාව වගේ රටවල් ලොකු උත්සාහයක් ගන්නවා. නමුත් මැලේසියාව මේ වන විට ඒ භූමි ප්‍රමාණයෙන් කටුපොල් වගාව සන්තුෂ්ත වෙලා වගේ තත්ත්වයක තියෙනවා. ඉතින් ඒවේ ඉදිරි ප්‍රවණතාවයේ තියෙන ලංකාව වගේ රටවල් වලට. ඉතින් ඒතකොට ලංකාව වගේ රටවල් වල ක්‍රියාත්මක වෙන සමාගම් ලොකු උත්සාහයක් ගන්නවා අර ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා අපේ මේ භූමිය කෙසේ හෝ පරිහරණය කරමින් මේ කටුපොල් වගාව ලංකාව පුරාම විශේෂයෙන්ම තෙත් කලාපය පුරා ව්‍යාප්ත කරන්න. දැන් අපි පහුගිය දවස්වල දැක්ක මේක ඊටාම හානිකර තත්ත්වයක්. මොකද වියලි කලාපේ විශේෂයෙන්ම කන්දකාඩුව ප්‍රදේශයේ මේ කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා සැලසුමක් සකස් වෙමින් පවතිනවා. ඉතින් මේවා ඊටාම ගැටලුකාරී තත්ත්වයන්. මොකද හේතුව තමයි අපි අපේ වනාන්තර පරිසර පද්ධති දැන් තියෙන තත්ත්වයෙන් හෝ අපි ආරක්ෂා නොකරගත්තොත් එහෙම ඉදී කාලයක් වවන උතුරදී දැඩි අර්බුදකාරී තත්ත්වයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන්ටත් අපි පමා වැඩි වැඩි මට්ටමක තියෙනවා. සජීව දැන් අපි කෙලින්ම මේ සිද්ධීන් වලටම ගියොත් දැන් ඔබත් සෑහෙන මැදිහත් වීමක් කරපු පුරෝගාමී අරගලයක කොටසක් වෙච්ච විල්පත්තු කල්ලාරු මේ මහා වන විනාශය අපි රූපරාම වල දැක්කා. රූපවාහිනී channel වල හිරු දෙරණ වගේ නාලිකාවල හුඟක් මැදිහත් වීම කරු විශේෂයෙන්ම හිරු සෑහෙන මැදිහත් වීමක් කරුවා. ඔබ හුඟක් වැඩසටහන් වල හිටියේ මේ සටන් භූමි වල හිටියා. දැන් අද වෙනකොට විල්පත්තු කල්ලාරු වල තත්ත්වය මොකක්ද? ඒ කියන්නේ මේ වන විනාශය තවදුරටත් මේ විදිහටම වෙනවාද? දැන් මුස්ලිම් ව්‍යක්තවාදයේ යලිපදිංචි කිරීම අර පාකිස්තානුවන් හෝ අපි නොදන්නා කණ්ඩායම් පැමිණීම් එතකොට මේ ඒ පැත්තේ මුහුදත් එක කරන හදන ජාවාර මේවා පැහැදිලි. කෙලිමම ස්වභාවික තත්ත්වයන් ගැන කතා කරුවොත් වනාන්තර විනාශය කියන පැත්තටම අපි අවධානය යොමු කරුවොත් මොකද දැන් තත්ත්වය? ඔව් මම එතෙන්ට මේ විදිහට පිවිසුමක් ගත්තොත් එහෙම උතුරු නැගෙනහිර යුද්ධයෙන් පස්සේ නැවත පදිංචි කිරීම කටයුතු අක්‍රමවත් වීමේ ක්‍රියාවලියක් විදිහට සමහර දේශපාලන කණ්ඩායම් මේ විදිහට වනාන්තර එලිපෙහෙලි කරමින් ජනවාස ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය ඒගොල්ලන්ට ලොකු පහසුවක් වුණා. ඒගොල්ලන්ගේ දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒකේ ප්‍රතිඵල විදිහට ලංකාවේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වනාන්තර පරිසර පද්ධති
17කට වැඩි ප්‍රමාණයක් ඍජුව බලපෑමට ලක් වුණා. ඒකෙන් එකක් තමයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරින් පිහිටලා තියෙන වනාන්තර පද්ධතිය. අපි මේ වනාන්තර පද්ධතිය ඔබ හැඳින්වුවා වගේ කල්ලාරු වනාන්තර පද්ධතිය විදිහට හඳුන්වන පොදුවේ. මොකද හේතුව කල්ලාරුවයත් එක්ක තියෙන ජල පෝෂක ප්‍රදේශෙින්ද දැන් ඒ ප්‍රදේශ රක්ෂිත වනාන්තර කීපයක් විදිහට තියෙන්නේ. මාවිල්ලු කියලා තියෙනවා. ඊට අමතරව වේප්පල් ඒ විදිහට මේ විරක් මේ කරඩි මරිච්චිකඩි කරඩික්කුලි ඊට අමතරව විලත්තිකුලම මේ විදිහට ඉස්සෙල්ලා තිබ්බා. දැන් ඒවා එකට එකතු කරලි වෙලා මාවිල්ලු සංරක්ෂිත වනාන්තරයේ විදිහට ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඒ යුද්ධෙන් පස්සේ තමයි මාවිල්ලු මේ සංරක්ෂිත වනාන්තරය ප්‍රකාශයටපත් කරේ. දැන් ඒතකොට මේ කොටසේ 2011 වසරේ ඉඳලා ජනාවාස ව්‍යාප්ත කිරීම සඳහා එලිපෙහෙලි කිරීම වලට ලක් වුණා. එතකොට මේ එලිපෙහෙලි කිරීම වලට ලක් වෙච්ච ප්‍රමාණය 2014 වසරේ අවසානයේ වෙනකොට හෙක්ටයාර 3400 අක්කර 3400ක භූමි ප්‍රමාණයක්. එතකොට අක්කර 3400ක භූමි ප්‍රමාණය එලිපෙහෙලි කරේ පළවෙනි අධීරයේදී මේ ක්‍රියාවලිය නීති විරෝධී විදිහට මුල් අධීරයේදී ආරම්භ වෙනකොට 2011 අවුරුද්දේදී අපි ලොකු බලපෑම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට తాවකාලිකව මේ ව්‍යාපෘතිය නතර කරලා ඊට පස්සේ 2013 අවුරුද්ද වෙනකොට රිෂාඩ් බදූතින් අමාත්‍යවරයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කළා. ඒ වගේම ඉවකට හිටපු විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඒ කණ්ඩායම තමයි මේකේ ලොකු මෙහෙයුම් කරුවෝ විදිහට ක්‍රියාත්මක වුණේ. ඒ කණ්ඩායම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලොකු බලපෑමක් කරලා විශේෂයෙන්ම නීති විරෝධී විදිහට යුද්ධෙන් පස්සේ නාවික හමුදාව විසින් මාර්ගයක් ඉදි කරා විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා ඒක දිගුවක් විදිහට මේ රක්ෂිත වනාන්තර හරහත් විශේෂයෙන්ම සිලාවතුරු ප්‍රදේශයේ දක්වා එලිපෙහෙලි කරා. ඒ එලිපෙහෙලි කරනකොට ඒ මාර්ගය ඉදි කිරීම සඳහා පස් ලබාගත් වන රක්ෂිත වලට අයිති ප්‍රදේශවල මුලින්ම පදිංචි කිරීම කටයුතු සිද්ධ කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉඩම් පළවෙනි අධීරයේදී නිදහස් කළා. මාර්ග දෙපස. මොකද එතකොට ඒකේ උපායක් විදිහට උපාය උපක්‍රමයක් විදිහට ගත්තේ රක්ෂිතේ වෙන ප්‍රදේශ වනාන්තර එලිපෙහෙලි කළා මේ ජනතාව පදිංචි කරනවට වැඩිය දැනට යුද්ධෙන් පස්සේ මේ මාර්ග ඉදි කිරීම සඳහා එලිපෙහෙලි කරපු කොටස්වල පදිංචි කිරීම සඳහා නිදහස් කිරීම හරහා තව වනාන්තර එලිපෙහෙලි කිරීමේ කටයුතු නතර වෙයි කියන පූර්ව නිගමනය මත ඔවුන් නිදහස් කිරීම සිද්ධ කරා. හැබැයි ඒ ඉඩම් නිදහස් කරේ නීති විරෝධී ආකාරයෙන්. මොකද ඒ වගේ ක්‍රියාවලියක් සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට Tamanට අභිමත පරිදි වන සංරක්ෂණ ආඥා පනත යටතේ ඒ වගේ ක්‍රියාවලියකට ඉඩම් නිදහස් කිරීමේ හැකියාවක් නැහැ. මොකද හේතුව අපි දන්නවා ඒ වගේ නැවත පදිංචි කිරීම කටයුත්තක් සඳහා ඒ කියන්නේ හදිසි අවස්ථාවක් වගේ අවස්ථාවකදී ඉඩම් නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේක හදිසි අවස්ථාවක් නෙමෙයි. අලුතෙන් පදිංචි කිරීම ක්‍රියාවලිය. මොකද ඒක හුමාරු වෙච්ච ලිපිවල ඊටාම පැහැදිලිව තියෙනවා මේ විශේෂයෙන්ම කල්පිටිය ඒ වගේම පුත්තලම් ප්‍රදේශයේ ඉන්න ජනතාව ඒ ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න ජනතාව ඒගොල්ලෝ යුද්ධයට ඉස්සෙල්ලා අවතැන් වෙලා තියෙනවා. දැන්ට පදිංචි වෙලා ඉන්න ජනතාවට පදිංචි කිරීම සඳහා තමයි මේ විකල්ප ඉඩම් ඉල්ලලා තියෙන්නේ. ඒතකොට මේ ලිපිවල පැහැදිලිව ඒ තත්ත්වය මේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් එහෙම තිබ්බ මුල් අධීරයේදී නිදහස් කරපු භූමි ප්‍රමාණය සාමාන්‍යයෙන් ගත්තාම අක්කර 600ක විතර භූමි ප්‍රමාණයක් තමයි මුල් අධීරයේදී නිදහස් කරලා තිබුණේ. ඊට පස්සේ ඒ විදිහට නිදහස් කරපු භූමි ප්‍රමාණය 2014 අවසානයේ වෙනකොට අක්කර 3400ක් වෙනකන් එලිපෙහෙලි කරා. එතකොට ඒක කිසිදු ආකාරයකින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා නිදහස් කරපු ඉඩම් ප්‍රමාණය වගේ අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම 10 ගුණයකට විතර ආසන්න ප්‍රමාණයක් වනාන්තර එලිපෙහෙලි කිරීම කටයුතු සිද්ධ වුණා. ඉතින් මේ ක්‍රියාවලිය හරහා තමයි ලොකු බලපෑමක් වුණේ. මොකද හේතුව තමයි ඒ ප්‍රදේශයේ එලිපෙහෙලි කරපු ප්‍රදේශය එක පැත්තකින් අලියතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක්. අනිත් පැත්තෙන් ගත්තාම අලියතුන්ගේ වාසස්ථානයක් විතරක් නෙමේ කල්ලාරු ඔය ඒ වගේම ඊට මෙහා පැත්තෙන් පිටලා තියෙන මේ මෝදර ගංආරු ඊට එහා පැත්තෙන් තියලා තියෙන මල්වතු ඔය මේවැ ජලපෝෂක වනාන්තර ප්‍රදේශ. අනිත් පැත්තෙන් ඒවත් එක්ක බද්ධ වෙලා තියෙන සුවිශේෂීම පරිසර පද්ධති තියෙනවා විල්පත්තුව ආශ්‍රිතව විල්ලු පරිසර පද්ධති. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ විතරක් නෙමෙයි විල්ලු පරිසර පද්ධති තියෙන්නේ. කල්ලාරු සහ මෝදර ගංආරු ඒ වගේම විශේෂයෙන් මල්ලතුය මේ කියන අතර මැද්දේ ඒ ගංගා ද්‍රෝණි අතර මැද්දෙත් විල්ලු පරිසර පද්ධති ගණනාවක් පිළිලා තියෙනවා. ඒ විල්ලු පරිසර පද්ධති තමයි ඒ ප්‍රදේශයේ සමස්ත භූගත ජල මට්ටම ඉහළාගේක පවත්වගෙන යාම ඒ වගේම මේ පරිසර පද්ධතියේ යාමන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බැඳිලා තියෙන්නේ මේ විල්ලු පරිසර පද්ධති මත. එතකොට මේ විල්ලු පරිසර පද්ධතිය ඇතුළුව ඒ සමස්තය තමයි මේ ක්‍රියාවලිය හරහා එලිපෙහෙලි කිරීම වලට ලක් වුනේ. ඊට පස්සේ අපි දිගින් දිගටම මේකේ අරගලයේ නිරත වෙලා 2015 වෙනකොට තරමක් දුරකට අපිට මේක පාලනය කරගන්න පුළුවන් වුණා. එතකොට තවදුරටත් වනාන්තර එලිපෙහෙලි කිරීම එහෙම නැත්නම් ව්‍යාප්ත කිරීම කටයුතු නතර කරලා
ඊට අමතරව මුල් අදියරේදී නිදහස් කරපු ඉඩම් ප්‍රමාණයට පමණක් සීමා කිරීමේ හැකියාවක් අපිට ලැබුණා 2015 වෙනකොට. ඊට පස්සේ සුළු සුළු වශයෙන් තනින් තන ඒ එලිපෙහෙලි කරපු කොටස තුලම නැවත වනාන්තර විදිහට එලිපෙහෙලි වෙන තැන් එලිපෙහෙලි කරපු ස්ථාන කීපයක් තියෙනවා. නමුත් තවදුරටත් එලිපෙහෙලි කිරීමේ කටයුතු නතර කරගන්න පුළුවන් වුණා. දැනට තියෙන තත්ත්වය අපි ගත්තාම අපිට ඒ කියන්නේ දැනට තියෙන තත්ත්වයේ තරමක් දුරට සතුටු වෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ තමයි අක්කර 600ක වගේ භූමි ප්‍රමාණයක ස්ථිර ජනාවාස ඉදි කරපු ක්‍රියාවලිය එතනින් එහාට වර්ධනය කරන්න බැරි වුණා රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයාට. ඊට අමතරව ඒ ක්‍රියාවලිය ඒ ප්‍රදේශ දැනට වනාන්තරයෙන් ආවරණය වෙමින් යනවා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි ඒ ක්‍රියාවලිය විශේෂයෙන්ම මන්දගාමී වෙන්න හේතු සාධක කීපයක් බලපෑවා. මොකද හේතුව තමයි පදිංචි කරපු ජනතාවට යටිතල පහසුකම් ලබා දීමේ නොහැකියාව මත ඒ ජනතාව බොහෝ දෙනෙක් ඒ ප්‍රදේශවලින් ඉවත් වුණා. දැන් අපි දන්නවා අලියතුන්ගේ ප්‍රශ්නයේ හින්දා වැඩිපුර ප්‍රමාණයක් ඒ ප්‍රදේශයෙන් ඉවත් වුණා. ඊට අමතරව සමහර අය ඉවත් වෙලා ගියා ඒගොල්ලන්ට ජීවනෝපායන මාර්ග නැති. මොකද ඒගොල්ලෝ නිරන්තරයෙන්ම අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරනකොට ඒගොල්ලෝ සඳහන් කරපු දෙයක් තමයි පදිංචි කරපු ජනතාව අපිට වගා කරන්නවත් කිසිම දෙයකට මේ භූමි ප්‍රදේශ නැහැ. මොකද හේතුව සාම්ප්‍රදායික ගම්මාන තියෙන ඊට එහා පැත්තේ. දැන් මරිච්චික්කඩ්ඩි සහ කරඩික්කුලි ඒ වගේම මේ විශේෂයෙන්ම මොල්ලිකුලම් වගේ ගම්මාන තමයි සාම්ප්‍රදායික ගම්මාන. ඒ ගම්මානවල තමයි වැව් පද්ධති තියෙන්නේ, වගා බිම් ටික තියෙන්නේ, ඒ සේරම තියෙන මේ ප්‍රදේශවල. මේ ප්‍රදේශවල මේ මිනිසුන්ට පදිංචි කරපු ජනතාවට අලුතෙන් පදිංචි කරපු ජනතාවට වගා කරන්න භූමි ප්‍රදේශ නැහැ. ඊට අමතරව ජල මූලාශ්‍ර නැහැ වතුර අරගන්න. විශේෂයෙන්ම වැව් හෝ එහෙම නැත්නම් ඒ විදිහට තියෙන ජල මූලාශ්‍ර නැහැ. මොකද විල්ලු වලින් හෝ එවෙන් ඒ විදිහට වතුර අරගෙන වගා කිරීමක් කරන්න අපහසුයි. ඉතින් මේ தත්ත්වයේ මත බොහෝ ජනතාවක් විශේෂයෙන්ම ජීවනෝපාය මාර්ග නොමැති වීම නිසා මේ ප්‍රදේශයෙන් ඉවත් වෙලා ගියා. අනිත් පැත්තෙන් ඔය සර්පීන්ගේ වගේ ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා ගොඩක් මේ කුඩා දරුවෝ සර්ප දෂ්ටන වලට ලක් වෙලා ඒවෙන් එපා වෙච්ච මිනිස්සු වැඩිපුර ප්‍රමාණයක් ගියා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි වෙනත් ප්‍රදේශවල ඉඩකඩම් තියෙන ඒ ප්‍රදේශවල පදිංචි වෙලා ජීවනෝපාය මාර්ග සහ ජන ජීවිතය ගොඩනගාගත් අයට මේ වගේ ඊටාම දුෂ්කර ප්‍රදේශයක ඊට අමතරව සිලා වතුර කියන ටවුමට යන්න කිලෝමීටර් 15ක් වගේ දුරක් ගමන් කරන්න ඕනේ. ඊට අමතරව ඒ වටේම වනාන්තර පරිසර පද්ධති රක්ෂිත වනාන්තර වලින් ආවරණය වෙලා තියෙන. ඒවැ හේන් වගාවක්වත් කිසිම වගාවක් කරන්න බෑ. මොකද හේතුව තමයි පදිංචි වෙච්ච භූමි ප්‍රදේශයේ වටාම පිට තියෙන රක්ෂිත වනාන්තර. එතකොට ජීවනෝපාය මාර්ග කිසිම දෙයක් නැහැ. ඉතින් මේ අහිමි වෙච්ච ජනතාව පියවරෙන් පියවර මේ භූමියෙන් ඉවත් වුණා. ඉතින් ඉවත් වෙලා දැනට ඊටාම සුළු පිරිසක් විතරක් ඉතුරු වෙලා ඉන්නවා. නමුත් රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයා ඇතුළුව මේ කණ්ඩායම් ටික ලොකු උත්සාහයක් වරින් වර අරගන්න ඕගොල්ලන්ගේ ඔවුන්ගේ දේශපාලන උවමනාව මත ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා උත්සාහයන් අරගන්නවා. නමුත් ගැටලුව වෙලා තියෙන මිනිස්සු ඒ ප්‍රදේශ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක ඊටාම පැහැදිලිව අපිට දකින්න ලැබුණ පයික කාලේ පුරාම. ජනමාධ්‍ය හරහා කියුණේ පහුගිය දවස්වල දැන් මේ පුත්තලම පැත්තේ ඊට ආසන්න ප්‍රදේශවල මිනිස්සු බස් වලින් ගෙනල්ලා මැතිවරණ ඉලක්ක කරගෙන උන්ට මං හිතන්නේ මේ චන්දනාල් නාමලේඛන දෙකක ඉන්නවද බන්දා. සමහර විට හොර අයිඩෙන්ටිටිස් තියෙනවද දන්නෙත් නෑ. මේ ඔවුන් ඇවිල්ලා මේ පැත්තේ ඡන්දෙට විතරක් ඉඳලා රිෂාඩ් බදුරුදීන් කන්න බොන්න දීලා ගෙදරක තියලා කොහේ හරි ඊට පස්සේ නැවත ආපහු අර තමන්ගේ ගෙවල් වලට ගෙනියන මට්ටමක් තියෙනවලු. ඊටාම පැහැදිලිව මොකද අපි 2011 12 13 14 මේ වසරවල 2015 ඊට පස්සේ වර්තමානයේ පවා ඊටාම පැහැදිලිව ওই தત્ත්වය සඳහන් කළා. මොකද අපි පළවෙනි අදියරේ ඉඳලම මේකෙදි සඳහන් කරනකොට මොකද අපි මේවා ඒ කියන්නේ අපි මේ හුවා දැක්වීම පළවෙනි අදියරේ 2010 අවුරුද්දේදී තමයි පළවෙනියෙන්ම විල්පත්තු උතුරු අබේ භූමිය කියන කොටසේ ජනතාව පදිංචි කරේ. ඒ පදිංචි කරන අවස්ථාවේ අපි මැදිහත් වෙලා ලොකු බලපෑමක් කළා. ප්‍රොජෙක්ට් එක. පළවෙනි ප්‍රොජෙක්ට් එක. ඒකේ තමයි පදිංචි කරන්න හැදුවේ. ඒතකොට ලොකු බලපෑමක් කළා සම්පූර්ණයෙන්ම ඒක ඉවත් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ තමයි 2011 මේ ක්‍රියාවලිය පටන් ගත්තේ. ඉතින් ඔය හැම අදියරේදීම ඊටාම නිවැරදිව කරුණු වාර්තාකරණය කරලා අපි රජයට බලපෑම් කළා මාධ්‍ය හරහා හුවා දක්වලා මේවා පාලනය කර ගැනීම සඳහා ලොකු උත්සාහයක් ගත්තා. මොකද සමහර කෙනෙක් මේක උත්සාහ දරුවා ජාතිවාදී පැත්තකට ගෙනියන්න. මොකද හේතුව මේකේ තියෙන්නේ ජාතිවාදී ක්‍රියාවලියකට වැඩිය පාරිසරික ක්‍රියාවලියක්. ඒකේ තව එහා පැත්තට ගියාම දේශපාලනික සහ ක්‍රියාවලීන් ගණනාවක් තියෙනවා. දැන් අපි දන්නවා මේක පදිංචි කිරීම ක්‍රියාවලිය තාම හුදෙකලා ක්‍රියාවලියක් නෙමෙයි. මේක ජාතික භෞතික සැලැස්මේ පැහැදිලිවම තියෙන මහා ව්‍යාපෘතියක සැලසුමක්. මොකද ජාතික භෞතික සැලැස්මේ මේ ප්‍රදේශයේ ජනවාස ව්‍යාප්ත කිරීම කටයුතු පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා 2011 2030 ජාතික භෞතික සැලැස්මේ තියෙනවා මේ ප්‍රදේශවල කොහොමද අධිවේගී මාර්ග පද්ධතිය එන්නේ. ඊට අමතරව කොයි විදිහටද මහ පරිමාණ
කර්මාන්තපුරයක් ස්ථාපිත කරන්නේ. ඒ වගේම මහ පරිමාණ සංචාරක ව්‍යාපෘතියක් කොහොමද වෙරළබඩ කලාපය පුරාම ව්‍යාප්ත කරන්නේ. මේ ක්‍රියාවලීන් සඳහා ඊට අමතරව වාණිජ වගාබිම් කොහොමද ස්ථාපිත කරන්නේ? විශේෂම විල්පත්තු උතුරු ප්‍රදේශයේ විශාල වශයෙන් දැන් toy මල්වතු ඔයත් එක්ක කියන පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන භූමි ප්‍රදේශ ප්‍රධාන වශයෙන්ම පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ඒ වාණිජ වගාබිම් වලට ඉදිරියේදී සැලසුම් කරලා තියෙන ජලය ලබා දීම සඳහා. එතකොට ඒ ක්‍රියාවලිය සඳහා ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනාන්තර පියවරෙන් පියවර අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් අවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි ඒකට ඕන කරන යටිතලයන් ගොඩනැගීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒකේ එක කොටසක් තමයි මේ විදිහට මේ රක්ෂිත ප්‍රදේශවල ජනතාව පදිංචි කරලා ඊට පරිබාහිරින් තියෙන කොටස විශේෂම වෙරළබඩ කලාපයේ තියෙන භූමි ප්‍රදේශ මාර්ග ඉදි කරලා ඒකයි උත්සාහය දෙන්නේ. මොකද මාර්ගයෙන් මෙහා පැත්තේ කොටස සම්පූර්ණයෙන්ම සංචාරක පුරයක් විදිහට සංවර්ධනය කිරීමේදී ඕන කරන පහසුකම් ලබා ගැනීම සඳහා තමයි මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ. එහෙම නැතුව මේක හුදෙකලා බොහොම මේ අවිධිමත් විදිහට හෝ එහෙම නැත්නම් එක අමාත්‍යවරයෙක්ගේ උවමනාව මත ක්‍රියාත්මක වෙච්ච සිදුවීමක් නෙමෙයි. මේක මහා සැලසුමක එක කොටසක්. ඉතින් මේ සැලසුමේ කොටස ඒ අදාළ කොටසයි අමාත්‍යවරයා ඊටම හොඳින් ක්‍රියාත්මක කළා. ඒක තමයි තියෙන තත්ත්වය. ඉතින් අපි ආපස්සට නමුත් එහෙම තවදුරටත් මේ විදිහට මේ ඒ කියන්නේ පදිංචි කිරීම ක්‍රියාවලියේදී බොහෝ වෙලාවට බොහෝ පුද්ගලයෝ මේක පාවිච්චි කරමින් විශේෂයෙන්ම ඒ ප්‍රදේශෙත් ඉඩම් තියාගත්තා. ඒගොල්ලෝ පදිංචි වෙලා ඉන්න ප්‍රදේශෙත් ඉඩම් තියාගත්තා. ඒ හින්දා තමයි පදිංචි වෙච්ච පුද්ගලයන්ගෙන් අති බහුතරයක් ඒ ප්‍රදේශෙ හිටියේ නැත්තේ. දැන් අපි දක්නවා මුලින්ම ඉඩම් අල්ලගන්න කියපු හැටියෙම මේ තහඩු අරගෙන ගිහිල්ලා මේ සමහර ඒවා තියෙනවා මේ පොල්වතු හෙවිලි කරලා පොඩි මඩු ඉදිරි කරගත්තේ. ඒ මඩු ඉදි කරගත්තේ පායන කාලේ. වැස්ස කාලේ ආපු හැටියෙම සම්පූර්ණයෙන් මේවා ජලයෙන් යට වෙලා ගියා විල්ලු පරිසරපතේ. මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ ඒ විල්ලු තියෙන්නේ කියලා. හැබැයි මුලින්ම මාධ්‍ය මගින් පෙන්නුවේ මේ මිනිස්සුන්ගේ ජනාවාසවලම පදිංචි කරනකොට අවස්ථාව දෙන්නේ නැහැ කියලා. නමුත් සබාදහමෙන්ම සහ මිනිස්සුන්ම අවසානයේදී අක්තිවින්ද ඒ තත්ත්වය. මොකද හේතුව සම්පූර්ණයෙන්ම මේ භූමි ප්‍රදේශ ජලයෙන් යට වෙලා ගියා. එතකොට මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ජනතාව අයින් වෙලා ගියා. දැනට තියෙන තත්ත්වය තමයි අපි පහුගිය කාලේ ඔය අනාවරණය කරපු තත්ත්වයන් තමයි මිනිස්සු එතන පදිංචි වෙලා ඉන්නේ නැහැ. මිනිස්සු වෙන තැන්වල ඉන්නේ. දැන් සමහර ගෙවල් තියෙනවා, ගෙවල් ඇතුලේ පවා ගස් ඇතිලා තියෙනවා. දැන් සමහර තැන් තියෙනවා අපි දන්නවා ඒ නිවස් වලට ගිහිල්ලා ඒ නිවසේ තියෙන මේ භූමියේ නිවසේ තියෙන උළුවස්සක් ඇල්ලුවම අතට මේ අර පපඩමක් වගේ කැඩිලා එනවා. ඉච්චරට විනාශ වෙලා ගිහිල්ලා. ඉතින් ඒව නැවත පාවිච්චි කරන්න බැරි තත්වයකට පරිවර්තනය වෙලා. ඉතින් මේ දේවල් මේ සමාජයේ දකින්නේ. මොකද හේතුව තමයි දැන් මාධ්‍ය මගින් වැඩිපුරම හුවා දක්වන්නේ මරිච්චික් කඩ්ඩි, ඒ වගේම මේ මරිච්චික් කඩ්ඩි, ඒ වගේම කරඩික්කුලි ගම්මානවල තියෙන දේවල් තමයි මේ ප්‍රදේශයේ බවට හුවා දක්වන්නේ. මොකද මේ ප්‍රදේශයේ තමයි මුස්ලිම් පල්ලිය තියෙන්නේ. මේ මුස්ලිම් පල්ලිය මේ වෙනකොටත් මේ ප්‍රතිසංස්කරණය කළා නැහැ. ඒක පෙන්න අර මේ ප්‍රදේශයේ ජනතාව පදිංචි කිරීම සඳහා පරිසරවේදීන් අවස්ථාව දෙන්නේ නැහැ කියන මතවාදය ගෙනිච්චා. දැන්ට සමාජය තුල බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් තුල තියෙන්නේ මේ යුද්ධේ තියෙන කාලේ ඉස්සෙල්ලා ජනාවාස තිබුණා. යුද්ධ කාලේ මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වනාන්තරයෙන් ආවරණය වුණා. ඒ ප්‍රදේශ එලිපෙහෙලි කළා ජනතාව පදිංචි කිරීමේ ක්‍රියාවලියට තමයි අවස්ථාව දුන්නේ නැත්තේ කියලා තමයි සමාජයේ තාම තියෙන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ මේ විදියට. නමුත් යථාර්ථයේ තියෙන්නේ පැරණි ගම්මාන එහෙම නැත්නම් පාරම්පරික ගම්මාන පැත්තකින් තියෙද්දි ඒ ප්‍රදේශ වලින් පරිබාහිරව ජනාවාස ඇති කළා මේ ක්‍රියාවලිය ගොඩ නැගීම. තාම ඉවර නෑ වැඩේ. තාම යනවා. සූක්ෂමව මේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතිනවා. දැන් අපි කෙලින් මෙතනින් මේ දුම්බර මිටියාවතට ගියොත් නකල්ස් පදනම් කරගෙන සිද්ධ වෙන ඊනියා සංවර්ධන වැඩසටහන් හෝටල් ඉදිකිරීම ඇතුළු විවිධ කතාර මේ වතු සීමාවන්ටත් අදාළව අලුත් තත්ත්වය මොකද්ද සජීව? ඔව් දැනට තියෙන තත්ත්වය තමයි දැන් අපි දන්නවා විශේෂයෙන්ම මේ දුම්බර අඩවිය ගත්තාම දුම්බර අඩවියේ ඊටාම සැලසුම් සහගත ක්‍රියාවලියක් තමයි ක්‍රියාත්මක වුනේ. දුම්බර අඩවියේ සැලසුම් සහගත ක්‍රියාවලියක් කියන එකේ අදහස වෙන්නේ මේක දුම්බර අඩවිය විතරක් පදනම් කරගත්ත ක්‍රියාවලියක් නෙමෙයි. මොකද මේකට දැන් අපි කියන්නේ අර සාමාන්‍යයෙන් අර මුට්ටිය දාලා බලනවා කියලා ඒ වගේ වැඩක් වුනේ. මොකද හේතුව තමයි අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම සැලසුමක් සකස් වුණා. ඒ සැලසුම තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩම්. ඒ කියන්නේ 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනතට අනුව ඒ කොමිෂන් සභාවට අයිති ඉඩම් බැංකුවක් කියලා රාජ්‍ය ඉඩම් බැංකුවක් කියලා බැංකුවක් හදලා ඉඩම් බැංකුවක් හදලා ඒකට ගෙනල්ලා ඒක මේ ඉඩම් විවෘත වෙළඳපොළ තුල අලෙවිකරණ ක්‍රියාවලියකට පත් කරන්න. අපි සරල වශයෙන්ම කිව්වොත් එහෙම නැත්නම් අපි කියනවා මේක ඉඩම් ලිබරලයිස් කිරීම සඳහා වන සැලසුමක් හැදුවා. ඒකට සැලසුම හැදුවේ නිකම්ම නෙමෙයි
15 ලෝක බැංකුවෙන් ඉදිරිපත් කරපු වාර්තාවේ ඊටාම පැහැදිලිව තියෙනවා අපිට ආයෝජන එන්නේ නැති වෙන්න හේතුව තමයි ලංකාවේ භූමිය වෙළඳපොළ තුල සංසරණය කරන්න බෑ. ඒ කියන්නේ නිදහස් වෙළඳපොළ තුල නැහැ මේක. එහෙමනම් ඒකට ඕන කරන ඉඩම් ලිබරලයිස් කරන්න ඕනේ. එහෙම නැත්නම් විවෘත වෙළඳපොළට මේක ඇති කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් දැන්ට තියෙන අනපනත් යටතේ වන සංග්‍රහ මේ විශේෂයෙන්ම ඉඩම් අනපනත් යටතේ මේක කරන්න බෑ. ඒ සඳහා තමයි රාජ්‍ය ඉඩම් බැංකු පනත කියන පනත ගෙනල්ලා ඒ පනත යටතේ ගොඩනගන රාජ්‍ය ඉඩම් බැංකුව යටතේ මේ ඉඩම් වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියකට ඇති කිරීම සඳහා තමයි සැලසුම් කළේ. එතකොට ඒ ක්‍රියාවලිය එක කොටසක් තමයි දුම්බර අඩවිය තුල ක්‍රියාත්මක කරන්න සැලසුම් කළේ. මොකද හේතුව තමයි දුම්බර අඩවිය වටා විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති. එතකොට ඒවා බහුතරයක් වැවිලි සමාගම් වලට ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව වැවිලි සමාගම් වලට අමතරව රාජ්‍ය වැවිලි සංස්ථාවට අයිති ඉඩම් තියෙනවා. ඊට පස්සේ ජනතාවත් සංවර්ධන මණ්ඩලයට මේ බාර දීලා තියෙන ඉඩම් තියෙනවා මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ. දැන් ඒවැය තියෙන ඵලදායීතාවය බිඳ වැටෙනවයි කියලා ඒවා වෙනත් භාවිතාවන් වලට ලබා ගැනීමේ ක්‍රියාවලියක් තමයි ඇති කරන්න හැදුවේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඒ විදිහට තිබ්බ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ වැවිලි සමාගම් යටතේ තිබ්බ ඉඩම් සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න උත්සාහයක් දැරුවා. මහා පරිමාණ සාචාරක හෝටල් හදා දැන්වත් සමහර ඒවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊට අමතරව ඊළඟ ක්‍රියාවලිය තමයි මහා පරිමාණ සත්ව ගොවිපළවල් ඇති කිරීම සඳහා. ඊට අමතරව තවත් සමහර ඒවා මහා පරිමාණ khනිජ කැණීම් කටයුතු සඳහා. තව දේවල් පාවිච්චි කරන්න හැදුවා මහා පරිමාණ විදුලි බලාගාර කුඩා ජල විදුලි බලාගාර ඇතුළුව බලාගාර ඉදි කිරීම සඳහා ඒ භූමි ප්‍රදේශ පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ මේ දුම්බර අඩවිය කියන ඊටාම සංවේදී පරිසර පද්ධතිය. ඒ කියන්නේ අපි ඒවා කියන්නේ සුවිශේෂී ජෛව කලාප. මොකද ලංකාවේ සුවිශේෂී ජෛව කලාප 4ක් තියෙනවා. දුම්බර අඩවිය ඒක ඊට අමතරව මධ්‍ය කඳුකරය, රක්වාන සහ සබරගමු කඳු වැටිය සහ ඌව පතම්බිම් කියන ප්‍රදේශ. මේවා තමයි අනන්‍ය ජෛව කලාප 4 ලංකාවේ තියෙන සුවිශේෂී ජෛව කලාප. ඒවට විතරක් සීමා වෙච්ච අති බහුතරයක් ජෛව විවිධත්වයක් ඒවේ සාන්ද්‍රගත වෙලා තියෙනවා. එහෙම පරිසර පද්ධතියක් වටා තියෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩම් තමයි මේ ක්‍රියාවලිය සඳහා පවර ගන්න උත්සාහ කළේ. ඒකෙදි එක උත්සාහයක් ගත්තා හෝටල් ඉදි කිරීම සඳහා සමහර ව්‍යාපෘති කැඳවීම් සිද්ධ කළා. මේකේ පළවෙනි අදිට ක්‍රියාත්මක වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තියෙන මේ විදිහටම වැදගත් වන කඳපොළ සීතාඑළිය කියන රක්ෂිත වනාන්තරයේ වටා පිහිටලා තියෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩමක තමයි පළවෙනියෙන්ම මහ පරිමාණ හෝටල්. ඒ කියන්නේ අක්කර 100ක භූමි ප්‍රදේශයක මහ පරිමාණ හෝටලයක් ඉදි කළා තමයි මේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේ පළවෙනි පියවර තිබුණේ. ඒතකොට ඒක අපි ලොකු මැදිහත් වීමක් කළා ඒක නතර කරගන්න පුළුවන්. ඊට පස්සේ නකල්ස් වලට ගියා. ඊට පස්සේ දැන් ඒ ක්‍රියාවලිය ඒ ආකාරයෙන් ඉඩම් බැහැර ගැනීම කටයුතු සිදුවෙන අතරතුරදී තමයි ඉඩම් බැංකු පනත ගෙනීමේ ක්‍රියාවලිය සිද්ධ වුණේ. ඉතින් අපිට ලොකු මැදිහත් වීමක් කළා මේක තරමක් දුරකට පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ වන විට. නමුත් මේක දේශපාලනික වශයෙන් හෝ එහෙම නැත්නම් ප්‍රතිපත්තිමය වශයෙන් තාම මේ ඉවත් කරගෙන නැහැ රජයේ විසින්. මොකද අපි දන්නවා දැන් මේ වර්තමානයේ තියෙන මේ දේශපාලන වටපිටාව තුළ එහෙම නැත්නම් මේ ටිකක් හානිකර වටපිටාව තුළ රජය ඊටාම සූක්ෂම උත්සාහ ගන්නවා 52ක් මේ ආකාරයෙන් මේ සම්මත කරගන්න ඉඩම් වලට අදාළ. එකක් තමයි රාජ්‍ය ඉඩම් බැංකු පනත. අනිත් පනත තමයි ඉඩම් මේ ප්‍රධාන විශේෂ විධිවිධාන පනත. මේ 52 දැන්ට කෙටුම්පත් විදිහට තියෙනවා. විශේෂම මේ ඉඩම් ප්‍රධාන විශේෂ විධිවිධාන පනතේ පනත් කෙටුම්පතත් හදලා තියෙන්නේ. දැන් මේක මේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලීන් මේ වන විටත් සිදුවෙමින් කියලා තියෙනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. ඊට අමතරව රාජ්‍ය ඉඩම් බැංකු පනතේ ක්‍රියාවලියත් ඒ ආකාරයෙන්ම යනවා. එතකොට මේ 52 සම්මත කරගෙන ලොකු උත්සාහයක් ගන්නවා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. දැන් මේකේ හානිකරම තත්ත්වය තමයි මේක නකල්ස් වලට බලපාන හැටි ඊටාම වැදගත්. නකල්ස් වලට විතරක් නෙමෙයි නකල්ස් ඒ වගේම ශ්‍රීපාද අඩවිය, සිංහරාජ අඩවිය, කන්නెలిය දෙදියගල නාකියාදිනී කියන වනාන්තර පරිසර පද්ධතිය මේ සියල්ලටම ඊටාම දරුණු විදිහට මේ තත්ත්වය බලපානවා. මොකද හේතුව තමයි 2004 වසරේදී විශේෂ කැබිනට් අනුමැතීන් දෙකක් තියෙනවා. ඒ කැබිනට් අනුමැතීන් දෙක ලබා ගන්න පදනම වැටුනේ මේ ජනාධිපති කාර්යසාධක බලකාය මගින් නිර්දේශ ඉදිරිපත් කළා නකල්ස් ඊට අමතරව ශ්‍රීපාද අඩවිය, සිංහරාජ අඩවිය, කන්නెలిය දෙදියගල නාකියාදෙනිය කියන වනාන්තර පරිසර පද්ධති ආශ්‍රිතව හෝ
ඒ මායිමේ සිට මීටර් 500ක් ඇතුළත තියෙන සියලුම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම් මේ අදාළ රක්ෂිත වලට පවරන්න කියලා. ඒ අනුව නකල් සංරක්ෂිත වනාන්තරයේ වටා පිහිටලා තියෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩම් වනාන්තර ඉඩම් නකල් සංරක්ෂිත වනාන්තරයට පවරන්න හෙක්ටයාර් 3000කට වැඩි වනාන්තර ඉඩම් ප්‍රමාණයක්. ඊට අමතරව සිංහරාජය ගත්තොත් එහෙම ඒ වටා තියෙනවා හෙක්ටයාර් 2570ක වනාන්තර ඉඩම් ප්‍රමාණයක් සිංහරාජයට පවරන්න. දැන් අපි මේවැ පහුගිය කාලේ පුරාම කරපු අධ්‍යයනයට අනුව පිනීලා ගිහින තත්ත්වය තමයි දැන් නකල්ස් වල අභ්‍යන්තරයේ තියෙනවට වැඩිය ඊටාම සංවේදී ජෛව ප්‍රජාවක් සමහර තැන්වල වාර්තා වෙනවා මේ LRC ඉඩම් වල වනාන්තර ඉඩම් විදියට තියෙන ප්‍රදේශවල. දැන් ශ්‍රීපාද මේ සිංහරාජ අඩවිය ගත්තොත් එimhe සිංහරාජ අඩවිය වටේ තියෙන LRC ඉඩම් අපි ඔය එන්සල්වත්ත වගේ කියන මේ LRC ඉඩමක් ගත්තාම ඊට අමතරව අපි මූලින් සයිඩ් වගේ ප්‍රදේශවල තියෙන LRC ඉඩම් ගත්තාම ඒවැ සමහර ජීවිශේෂ වාර්තා වෙනවා මුළු ලෝකෙම මේ ස්ථානවල විතරක් වාර්තා වෙනවා. උබේ ජීවිශේෂ කීපයක් ඉන්නවා. ඊට අමතරව අංකටු විශේෂ දෙකක් වාර්තා වෙලා තියෙනවා. ඒතකොට සිංහරාජයේ සංරක්ෂිත මේ කියන්නේ සිංහරාජ ජාතිකූර්ම වනාන්තර පරිසර පද්ධතියෙන් පරිබාහිරව පිටලා තියෙන මේ අනාරක්ෂිත ඉඩම් වල තමයි මේ විශේෂ වාර්තා වෙන්නේ. ඒතකොට නකල්ස් කඳුකරේත් ගත්තොත් ඒ වගේ. දැන් එතකොට මේ ක්‍රියාවලිය හරහා මේ රාජ්‍ය ඉඩම් බැංකු පනත ක්‍රියාවලිය ගෙනාවොත් එහෙම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩම් සේරම රාජ්‍ය බැංකුව කියන බැංකුවකට ඇවිල්ලා ඒක විවෘත වෙන්දපොළ තුල සංසරණය වෙන ක්‍රියාවලියක් ඇති කළොත් එහෙම ඇති වෙන ඊළඟ හානිකරම තත්වය තමයි අර කියන වනාන්තර ටික නැවත අර රක්ෂිත වලට පවරා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර වෙලා යනවා. එතකොට අර වනාන්තර ටික සියල්ලම එලිපෙහෙලි කරන ක්‍රියාවලියකට බඳුන් වෙන්නේ. මොකද මේකේ ඊටම හානිකර තත්ත්වය අපි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ඒ තමයි ඉඩම් ප්‍රධාන විශේෂ විධිවිධාන පනත යටතේ සහ ඊට අමතරව අපි දන්නවා පහුගිය දවස්වල මේ තව ඉඩම් අනපනතක් සංශෝධනය කළා ඉඩම් අනපනත සංශෝධනය කළා විදේශිකයින්ට අධිභාරයකින් තොරව ඉඩම් ලබා ගන්න පුළුවන් විදිහට ලංකාව ඉඩම් ලබා ගන්න පුළුවන් විදිහට පනත සංශෝධනය කළා. ඊට පස්සේ දැන් විශේෂ විධිවිධාන පනත සංශෝධනය කළා ගේන්න හදනවා අක්කර 50කට වැඩි භූමි ප්‍රමාණයක් එක පුද්ගලයෙකුට තබා ගන්න පුළුවන් විදිහට. එතකොට විදේශිකයන්ට ඉඩම් මිලදී ගන්න පුළුවන් අධිභාරයෙන් තොරව ඊට අමතරව අක්කර 50කට වැඩිය දැන් එක පුජ්‍යලයකට තියාගන්න පුළුවන් පනත සංශෝධනය වෙනවා. එතකොට ඊළඟ ක්‍රියාවලිය තමයි එතකොට නකල්ස් ඇතුළුව මේ වනාන්තර වටා තියෙන LRC ඉඩම් ඇතුළුව මේවා සියල්ලම ඔවුන්ට අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය ඊටාම පහසු කරනවා. එතකොට එක්කෙනෙකුට අක්කර 50කට වැඩිය තියාගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි ඒ විදිහට ඕන කෙනෙකුටම අරගන්න පුළුවන් හැකියාව තියෙනවා. විදේශිකයන්ට ඇතුළු විදේශීය සමාගම් වලට උනා. එතකොට මේ රකල්ස් ඇතුළුව මේ වනාන්තර පරිසර පද්ධතිවල පැවැත්ම ඉතාම දරුණු විදිහට බිඳ වැටීමක් ලක් වෙනවා. ඉතින් මේවා මේ මතු පිටින් සිද්ධ වෙන දැන් අපි දන්නවා එක එක තැනින් තැන් වලින් සිද්ධ වෙන ඉඩම් එලිපෙහෙලි කිරීම වලට වැඩිය ඉතාම හානිකර තත්වයන් මේවා. මේ ප්‍රතිපත්තිමය වශයෙන් ගෙනේන නෛතික වශයෙන් ගෙනේන ප්‍රතිපාදන හරහා අවසානයේදී අපේ රටේ තියෙන සියලුම ජෛව සම්පත් ඒ වගේම ජල පෝෂක වනාන්තර මොකද අපේ මේ ජල පෝෂක වනාන්තර මේවා මත තමයි සම්පූර්ණයෙන්ම අපේ රටේ කුෂිකර්මාන්තය බැඳිලා තියෙන්නේ ජල සුරක්ෂිතතාවය ජනතාවගේ පානීය ජල සුරක්ෂිතතාවය ඇතුළුව මේ සමස්තය ඊට අමතරව කාලගුණික දේශගුණික විපර්යාස අවම කිරීම ඒ වගේම ආපදා තත්ත්වයන් අවම කිරීම මේ සියල්ලම බැඳිලා තියෙන්නේ මේ මත. ඉතින් මේ ප්‍රතිපත්තිමය වශයෙන් කරන මේ වැරදි ක්‍රියාවලීන් හරහා මේ සමස්තයම බිඳවට්ටන්න තමයි සැලසුම් කරමින් තියෙන්නේ. සම්පත් පිරිච්ච සහ මේ ජෛව ගෝලයේ ඊටාම අසිරිමත් තත්ත්වයන් තිබෙන රටක් හැටියට මේ රට තමන්ගේ සංවර්ධන මාවත හොයාගෙන නැහැ. ආර්ථික ඝාතකයන්, දේශපාලන ඝාතකයන් රට හිර කරලා උන් කියන දේවල් තමයි කරමින් ඉන්නේ. 2018 අයවැය යෝජනාවලදී ඉඩම් සම්බන්ධයෙන් රට ඇතුලේ කරන්න යන විනාශයන් පිළිබඳ එකඟතාවක් තිබෙනවා. මුළු පාර්ලිමේන්තුවම එකඟයි. කවුරුත් විරුද්ධ නැහැ සියලු පක්ෂ. දැන් අපි ඌව වෙල්ලස ගැන කතා කරමු. දැන් වාණිජ්‍ය භෝග ගැන ඔබ කිව්වා ලෝකයේ මේ ඊටාම මේ පරිසර නැත්නම් ස්වභාවික තත්ත්වයන්ට හානි කරන වගාවක් තමයි උක් වගාව. රටවල් ප්‍රතික්ෂේප කරනවා. දැන් ජල ශීරාව උරාබොන වගාවක්. දැන් ඌවවෙල්ලස්ස කියන්නේ අපේ ඓතිහාසික භූමියක්. දැන් ඒ ජනාධිපතිවරයා තමත් ඔය මොකුත් දන්නේ නැහැ කිව්වට ජනාධිපතිවරයාගේ මූලික මෙදිහත් වීමක් තියෙනවා ඌවවෙල්ලස්සට. මොකද අලුත්ම තත්ත්වය? ඔව් දැන් මම පුතුමා ඒ අහපු ඒ කියන්නේ ලොකු පරාසයක මේ පිවිසුම මම මෙහිම අරගත්තොත් එහෙම දැන් අද වන විට තියෙන තත්ත්වය තමයි දැන් අපි ගොඩක් වෙලාවට අපි හිතන්නේ අපේ ලංකාවට මේ බාහිරින් එන ජාත්‍යන්තර වෙන බලපෑම් එන්නේ ඇමරිකාව, ඒ වගේම ඉන්දියාව, චීනය තමයි අපිට ප්‍රධාන වශයෙන්ම බැලු බැලමට පේන්නේ. නමුත් ඊටාම සූක්ෂම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා සිංගප්පූරුව. ඒ සිංගප්පූරුව ඊටාම සූක්ෂම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ සුරක්ෂිතතාවය තියෙන්නේ ආර්ථික සුරක්ෂිතතාවය තියෙන්නේ ලංකාව රටක් විදියට ආර්ථික වශයෙන් ඉහළට එනේම වැළැක්වීම මත.
දැන් ඒකට තමයි 2009 යුද්ධ ඉවර වෙනවත් එක්කම සිංගප්පූරුවේ සෙස්මා කියන සමාගම ලංකාවට ඇවිල්ලා පෝර්ට් සිටි ව්‍යාපෘතිය සැලසුම් කරලා දුන්නේ. ඒක ඊට පස්සේ චීනය අත්පත් කරගත්තා. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා මේ ආයෝජනයක් විදිහට මහා පරිමාණ ආයෝජනයක් විදිහට දැන්ට වසර ගණනාවක තිස්සේ යනවා මේ ගැසෙල් වෙන්චර්ස් කියන සමාගම හරහා මේ උක්වගා ව්‍යාපෘති අක්කර 62500ක ඌව වෙල්ලස්ස කලාපයේ විශේෂම බිබිල දෙහිගම ඊට අමතරව ඇකිරියංකුබුර කියන මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ආවරණය වෙන පරිදි අක්කර 62500 එහෙම නැත්නම් ඌව පතන් බිම් ඇතුළුව සුවිශේෂී පරිසර පද්ධතිය ආවරණය වෙන විදිහට ක්‍රියාත්මක කරා. ඊට අමතරව ඊළඟ එක තමයි අපි දන්නවා මේ සැලසුමක් සකස් කරලා දුන්නා ත්‍රිකුණාමලයේ මහනගරයක් සංවර්ධනය කිරීම සඳහා ඒකත් සිංගප්පූරු සමාගම. දැන් මේ වන විට ඒ ක්‍රියාවලියට මැදිහත් වෙලා තියෙන සිංගප්පූරු සමාගම මේක සැලසුම් කරනවා ඒක අත්පත් කර ගන්නවා. එහෙම නැත්නම් ඒක ව්‍යාජ ආකාරයෙන් හෝ යටින් ඒක අත්පත් කරලා දෙනවා කෙලින්ම ඇමරිකානු ක්‍රියාවලියක් කරා. ඒ හරහා තමයි කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඍජු මේ සම්බන්ධතාවයක් ඇති වෙන ආර්ථික මේ කොරිඩෝ එකක් විදිහට එහෙම නැත්නම් ආර්ථික ඒක අපිට සිංහලෙන් හඳුන්වන වචනය ටිකක් ගැටලුවයි මේ ඒ කියන්නේ ඍජු කොරිඩෝ එකම ලස්සන වැඩි ඒක ඒ විදිහට ක්‍රියාවලියක් තමයි ඇති කරන්න හදන්නේ. ඒක අපි මේ විදිහට දැන්ට හඳුන්වමු. ඉතින් මේ විදිහට සැලසුම් කරලා දෙනවා. එතකොට ඒක සැලසුම හදන්නේ සිංගප්පූරුව ඒක ක්‍රියාත්මක කරනවා වෙන වෙන රාජ්‍යයන් විසින්. දැන් මේ අක්කර 62500 ක්‍රියාවලියටත් ඍජුවම මැදිහත් වෙලා ඉන්නේ මේ සිංගප්පූරු සමාගම. එතකොට තියෙන ගැටලුව තමයි සිංගප්පූරුව මේ තාක්ෂණය තියෙනවද සිංගප්පූරුවට? මොකද මේ සිංගප්පූරුව කියලා කියන්නේ කොයිම ආකාරයකටවත් උක්වගාවක් කරන මේ රාජ්‍යයක් නෙමෙයි. තාම කුඩා රාජ්‍යයක්. දැන් අපි දන්නවා උක්වගා ව්‍යාපෘති කියලා කියන්නේ ලෝකේ ඕනෑම හොඳම තත්ත්වයේ තියෙන රටවල් වල පවා උක්වගාවක ඵලදායීතාවයේ තියෙන්නේ 15%යි. ඒ කියන්නේ 15%යි කියන අගයට හේතුව තමයි ඒ කියන්නේ උක්ෂාකේ කිලෝ එකක් භාවිතා කරොත් එහෙම ග්‍රෑම් 15යි සීනි නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම ඵලදායීතාවයේ තියෙන රටවල් වල. අපේ රටවල් වල තියෙන ඵලදායීතාවයේ 1.1.3යි අතර. එතකොට කිලෝ එකක් හැදුවොත් එහෙම ඒකේ උක් හදන්න පුළුවන් අපිට ග්‍රෑම් 10ත් 30ත් අතර ප්‍රමාණයක් තමයි මේ උක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙන්නේ. එතකොට මේ වගේ ක්‍රියාවලියක් සඳහා ඵලදායීතාවයේ අඩුම මට්ටමක අපේ වගේ රටවල් තියෙන හේතුව තමයි අපේ රටවල් වල දහවල් කාලයේ උපරිම උෂ්ණත්වයකුත් රාත්‍රී කාලයේ අවම උෂ්ණත්වයකුත් පවතින්නේ නැහැ. මොකද එහිම පවතින රටවල් වල තමයි උක්වගාව එහෙම නැත්නම් භූමි ප්‍රදේශ වල තමයි උක්වගාව ස්ථාපිත කිරීමෙන් හොඳ ඵලදායීතාවයක් අර ගන්න පුළුවන්. මොකද හේතුව තමයි අපි දන්නවා දැන් උක්වගාව තියෙනකොට දහවල් කාලයේ උපරිම උෂ්ණත්වයක් තියෙනකොට සූර්ය තාපය හොඳට තියෙනකොට ඒවේ හොඳට සුක්‍රෝස් සීනි නිෂ්පාදන කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය හරහා. එතකොට ඊට පස්සේ රාත්‍රී කාලයේ සිද්ධ වෙන්නේ ඒවා තැම්පත් කර ගැනීම. හැබැයි රාත්‍රී කාලයේ උෂ්ණත්වය වැඩි නම් වෙන්නේ ඒවා තැම්පත් වෙනවා වගේම ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවලීන් සඳහා ඒවා දහනයට ලක් වෙනවා. ඒ හින්දා ඒවා තැම්පත් වෙනවා වගේම තව ප්‍රමාණයක් වැය වෙනවා. ඒ හින්දා තමයි අපේ වගේ රටවල් වල රාත්‍රී කාලයේ උෂ්ණත්වය ඊටාම පල්ලෙහාගේකටපත් වෙන්නේ නැති හින්දා ඒව භාවිතා කරන්න සිද්ධ වෙනවා ශාකයට. එතකොට වෙන්නේ තැම්පත් වීම සිද්ධ වෙන්නේ. ඒ හින්දා තමයි ඵලදායීතාවයේ 1.1-3 අතර මට්ටමක තියෙන්නේ. එතකොට අපි 1.1-3 අතර තියෙන ඵලදායීතාවයක් සඳහා ඊටාම සුවිශේෂී ජෛව කලාපයක. ඒ වගේම මිනිස්සු අතිබහුතරයක් භාවිතා කරන හේන් වගා බිම් ඇතුළුව පාවිච්චි කරපු. ඒ කියන්නේ රටේ ආහාර මේ ස්වෛරී භාවයේ රැඳිලා තියෙන ක්‍රියාවලියක් තියෙන භූමි ප්‍රදේශ අක්කර 62500ක් අපි උක්කගාවට තවදුරටත් පාවිච්චි කරනවා නම් මේ අහිතකර වගාවට දැන් අපි දන්නවා මෙතෙක් කාලයක් මේවා ක්‍රියාත්මක කළා අද වන විට අපි ඒක සම්පූර්ණයෙන්ම ෆේල් වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මේකෙන් මේ දුර්වල වෙච්ච රටක් විශේෂයෙන්ම සෑහෙන ව්‍යසනයකට ලක් වෙලා තියෙනවා. මොකද අපි දන්නවා ඌව වෙල්ලස්ස විශේෂයෙන්ම මොණරාගල සහ ඊ ආශ්‍රිත ප්‍රදේශවල මේ වන විට බිඳ වැටීම් ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙලා තියෙන උක්වගාව මත. මොකද අද වන විට උක්වගාව පවත්වාගෙන යාම සඳහා අධික යෙදුම් බාහිර යෙදුම් ප්‍රමාණයක් යොදවන්න වෙලා තියෙනවා. ඒ හින්දාම උග්ගොවීන් ලොකු අසරණතාවයකටපත් වෙලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි තමයි මේ තවදුරටත් උක්වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න හදන්නේ. දැන් උක්වගා ව්‍යාපෘතියට ක්‍රියාත්මක කරන්න හදන්නේ වනාන්තර විතරක් නෙමෙයි. එහෙම නැත්නම් සවානා වනාන්තර පරිසර පද්ධති විතරක් නෙමෙයි. දැනට ජනතාව හේන් වගා බිම් විදිහට පාවිච්චි කරන හේන් භෝග වගාවන් කරන ඊට අමතරව සමහර ප්‍රදේශවල බඩිරිගු වගාවන් කරන මේ භූමි ප්‍රදේශ පව අත්පත් කරගන්න හදනවා. දැන් එතකොට ඒ ක්‍රියාවලිය සඳහා ඒ භූමි ප්‍රදේශ අත්පත් කරගන්නවයි කියලා කියන්නේ රටේ අනෙක් ප්‍රදේශවල ආහාර ස්වෛරීතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මොකද ඒ රටක මේ සුළු පරිමාණ නිෂ්පාදකයා තමයි රටේ අවශ්‍යතාවයන් මත රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් මත ආහාර නිෂ්පාදනය කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන භූමි ප්‍රදේශ
මහ පරිමාණ වාණිජ වගාවන් සඳහා යොදා ගන්නවත් එක්කම අර රටේ ලොකු ගැටලුකාරී තත්ත්වයකටපත් වෙනවා. අපිට කන්න ඕනේ පිටරටින් එනවා ඊට පිටරටින් ආනයනය කරනවා. ඒක පිටරටින් ආනයනය කරන මේ ආහාර භෝගවල ඊළඟ තියෙන බිඳවැටීම තමයි ඒව කල් තබා ගැනීම සඳහා අධික ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ජාතියම ලෙඩ වෙනවා. ලොකු අසරණතාවයකටපත් වීමක් වෙනවා. සෞඛ්‍ය පැත්තෙන් පිරිවෙනවා. ලෙඩවීමක් ලක් වෙනවා. ඉතින් මේ වගේ දැන් අපි වකුගඩු රෝගය කතා කරන්නේ එක පැත්තකට විතරක් අපි බර කරලානේ. නමුත් වකුගඩු රෝගය කියන මේ ක්‍රියාවලිය මතුවෙන්න සාධක ගණනාවක් බලපානවා. ඉතින් ඒව තව දුරටත් ගොඩනැංවීම තමයි මේ හරහා සිද්ධ වෙන්නේ. ඉතින් මේවා ප්‍රතිපත්තිමය වශයෙන් අපි රටක් විදිහට පරාජය කරන්නේ නැතුව එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තිමය වශයෙන් මේවා හඳුනා ගන්න නැතුව අපේ රට තුල අපි කොයි විදිහටද අපි ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා උපාය උපක්‍රම යොදන්නේ. ඒ සඳහා අපේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය මොකක්ද? ඒ සඳහා අපි කරන මානව සම්පත සහ පාරිසරික කළමනාකරණ ක්‍රියාවලිය කොයි වගේද? ඒවට කොයි විදිහටද අපි භෞතික මේ ගොඩනැංවීම් කරන්න කියන සැලසුමක් අපේ රට තුල නැහැ. අපේ ඉඩම් භාවිත ප්‍රතිපත්තියක් තුවපට අපේ ඉඩම් ප්‍රතිපත්තියක් නේ අපේ රට තුල. ඒ දැන්ට ඉඩම් භාවිත ප්‍රතිපත්තියත් ටිකක් පරණයි. මොකද වර්තමානයේ වෙනකොට ඒක යාවත් කාලීන වෙන්න ඕනේ. අඩුම තරමේ දැන් අපි දන්නවා 1989 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී පැහැදිලිවම ඉඩම් කොමිසම් පිහිටවීම පිළිබඳව තියෙනවා. ඊට පස්තරව ඉඩම් කොමිසම විසින් කොහොමද මේ ඉඩම් භාවිත කරන ක්‍රියාවලිය පිළිබඳ රට තුල සැලසුම් සකස් කරන යාන්ත්‍රණයක් තියෙනවා. නමුත් ඒවා සම්පූර්ණයෙන්ම පැත්තකින් තියලා මේ රටේ විවිධ දේශපාලන කණ්ඩායම් වලට ඕන විදිහට සහ බලයටපත් වෙන පක්ෂවලට ඕන විදිහට තමයි අපේ රටේ තියෙන භූමිය පරිණිහරණය කිරීම සඳහා උත්සාහ දරන්නේ. දැන් අපි දන්නවා දැන් විශේෂයෙන්ම දැන් පහුගිය ඉතිහාසයේ තුල විශේෂයෙන්ම ඔය එප්පාවල පොස්පේට් නිධිය ප්‍රීපෝට් මැක්මොරන් කියන සමාගමට බහුජාතික සමාගමට බදු දෙන්න හදනකොට ඒ භූමි ප්‍රදේශය එතකොට විශේෂ නඩු තීන්දුවක් එනවා. ඉතින් ඒ නඩු තීන්දුවේදී පැහැදිලිවම තියෙනවා මේ රටේ බාරකරුවා පමණයි රජු කියලා කියන්නේ හිමිකරුවා නෙමෙයි, අයිතිකාරයා නෙමෙයි. එතකොට මේ භූමි ප්‍රදේශයේ ඒ හින්දා මේ తాවකාලිකව පත්වෙන රජයකට මේක දීර්ඝකාලීනව මේ ඉඩම් ප්‍රදේශ ජනතාවගේ භූමි ප්‍රදේශ ස්වභාවික සම්පත් බදු දෙන්න හෝ විකුණා දමන්න හෝ එහෙම ක්‍රියාවලියකට ලක් කරන්න බෑ. නමුත් අපි දන්නවා ඒ නඩු තීන්දුව ඒ ආකාරයෙන් තියෙද්දි ඒවැය තියෙන ඒ කරුණු කොයි වෙලාවකවත් අපේ නඩු අපේ ඉඩම් මනපනත් වලට සම්බන්ධ වීම සිද්ධ කරන්නේ. හැබැයි ඒ වෙනුවට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ දුන්න හැටි මේ නිර්දේශ තාම කලින්මින් ක්‍රියාත්මක කරලා පනපනත් සංශෝධනය කළා අපේ ඉඩම් මනපනත් ටික විදේශිකයන්ට සහ විවෘත වෙළඳපොළ තුල සංසරණය කරන ක්‍රියාවලිය හදනවා. ඒ හර අවසානයේදී සිද්ධ වෙන්නේ අපිට අර අපේ රටේ ජනතාවට මේ භූමියේ තියෙන මොකද අපි දන්නවා රටක භූමියේ දැන් අපේ රටේ වර්තමානයේ තත්ත්වය තමයි 82%ක් තමයි රජයටයි ඉඩම් තියෙන්නේ. 17.7ක විතර වගේ ප්‍රමාණයක් තමයි පෞද්ගලික ඉඩම් තියෙන්නේ. එතකොට ඉතුරු ඉඩම් සියල්ලම පොදු භාවිත සම්පත්. ඒවා රජයට අයිති කියන එකේ අදහස වෙන්නේ ඒවා මේ සමස්ත මේ කියන්නේ වර්තමාන සහ අනාගත පරපුරයට වෙනුවෙන් තියෙන මේ පොදු සම්පත් ඒවා. එතකොට ඒවා ආරක්ෂා කර ගැනීම සහ සුරක්ෂිත කිරීමේ වගකීම අපි විසින් බලයටපත් කරන රාජ්‍යයකට තියෙනවා. ඒ වගේම ඒකෙන් අදහස් වෙන්නේ ජනතාවට ඒකේ මේ අයිතිය නැති වෙලා යනවා. ආණ්ඩුවේ ව්‍යවස්ථාවේ පැහැදිලිවම තියෙනවා. ඒක සඳහා අවශ්‍ය කරන ක්‍රියාවලීන් ගොඩනැංවීම සඳහා ජනතාවටත් අයිතිය තියෙනවා කියලා. ඒ අයිතිය තමයි අපි පාවිච්චි කරමින් මේවට එරෙහිව සටන් කරන්නේ. අපි පොදු මහත් ජනතාව ඒක හිතන්නේ නැහැ. ඒක තමයි තියෙන ගැටලුව වෙලා තියෙන්නේ. මොකද හේතුව මේ සම්පත් මේ ආකාරයෙන් වැරදි විදිහට ජනතාව මුලා කරමින් පරිහරණය කරන්න උත්සාහ දරද්දී සමස්ත ජනතාවක් මේ නිද්‍රාශීලීව ඉන්නවා. ඉතින් මේක ලොකු ගැටලුකාරී තත්ත්වයක්. ඔබ අර OLS ගැන කියද්දි කිව්වා අර ගැසල් වෙන්චර්ස් කියන සමාගම සිංගප්පූරුව එහි හිමිකරුවා වුණාට එහි මව් එකේ තියෙන්නේ අංක 475 රිවර්සයිඩ් කියන මේ නිව්යෝර්ක් වල තියෙන. ඒ කියන්නේ එතකොට ඇමරිකාවේ බලලතක් හැටියට සිංගප්පූරු පාවිච්චි කරන්න වෙන්නත් පුළුවන්. මම අර ඉස්සෙල්ලා අර පැහැදිලි කරපු එකේ ඒක තමයි තිබ්බ තත්ත්වය. මම හිතන්නේ ඔබතුමා ඒකට ඒ කියන්නේ මේ ඕන කරන ගුණ පූර්ණය කළේ. මොකද හේතුව තමයි මම කිව්වේ සැලසුම සකස් වෙන්නේ සිංගප්පූරුව. ඊට පස්සේ ක්‍රියාත්මක කරන්නේ වෙනස්ම ක්‍රියාවලියක්. අපි දන්නවා පෝර්ට් සිටි එකට කළේ මොකද්ද? ඊට අමතරව ත්‍රිකුණාමලයට කරන්නේ මොකද්ද? දැන් ගාල්ලට කරගමින් යන්නේ මොකද්ද? ඊට අමතරව මේ විශේෂම ඇකිරියන් කුඹුර මේ උපගා ව්‍යාපෘතියට මේක ඊටාම සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක්. දිගු කාලීන සැලසුමක් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. මොකද හේතුව තමයි දැන් අපි දන්නවා සිංගප්පූරුව කොයිම වෙලාවකවත් ආර්ථිකමය වශයෙන් අපි ශක්තිමත් වෙනවට අවස්ථාව දෙන්නේ නැහැ. ඒක ඊටාම අපි පැහැදිලිව දන්නවා මේ ලෝක දේශපාලනය තුල ඒ යන ක්‍රියාවලියක්. ඉතින් මේක අපි අවබෝධ කරගෙන නැහැ.
මේ අවබෝධ කරගෙන නොගැතිවීමේ ප්‍රතිඵල විදිහට අවසානයේදී අපි දැන් අපි මේක වෙන පැත්තකට ගියොත් එහෙම තවදුරටත් ගියොත් එහෙම අපි දන්නවා දැන් අපි රටක් විදිහට දැනට මේ බෙදී වෙන් වෙලා මේ යන ක්‍රියාවලිය. ඉතින් මේවට පසුබිම වෙන ක්‍රියාවලියවත් අපි දන්නේ නැහැ. අපි අපේ රට තුල අපි මේවට එන කොටා ගන්නවා. නමුත් මේකට එන ක්‍රියාවලිය බාහිරින් එන දේශපාලනික ක්‍රියාවලිය එහෙම නැත්නම් ජාත්‍යන්තර දේශපාලන මේ ක්‍රියාවලිය ඊටාම සූක්ෂමව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි ගහමරා ගන්නේ එක්ක සිංහල දෙමළ එහෙම නැත්නම් සිංහල මුස්ලිම් එහෙම නැත්නම් මුස්ලිම් මේ දෙමළ මේ විදිහට ගහ ගන්නවා. නමුත් ඒ අතරතුරදී ඊටාම සූක්ෂමව ජාත්‍යන්තර දේශපාලනික ක්‍රියාවලිය අපේ භූමියෙන් ඇතුළු මේ සම්පත් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය ඒ සඳහා දේශපාලන ගොඩනැංවීමේ ක්‍රියාවලිය ඊටාම සූක්ෂමව ඉදිරියට යමින් පවතිනවා. දිගුකාලීන අත්දැකීම් තිබෙන ක්‍රියාකාරීකෙක් හැටියට ඔබ විශේෂයෙන්ම දැන් පරිසර වේදේ කියන එකට මම ඉච්චර කැමති නෑ. ස්වභාවික තත්වයන් මේ සියල්ල පරිසරයක ගම පොඩි වෙනවා. එතකොට එහෙම ක්‍රියාකාරීකෙක් හැටියට අපේ සංවාදයක තර්කානුකූල තැනකට ගේන්න අවසන් කරන්න. ඔබ දැන් එළියේ තිබෙන දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයාගේ සිට සියලුම ජනතා නියෝජිතයන්ට විවිධ පක්ෂවල විවිධ ජාතීන්ට අයත් විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ එතකොට පෙරටුගාමී සමාජවාදී වගේ අර පොළවේ වැඩ කරනවා කියලා කියන වමට බර කියන පක්ෂවලට සහ ජාතිකවාදයේ පිළිබඳව කතා කරන පක්ෂවලට මොකක්ද ඔබ දෙන පණිවිඩය? මොකක්ද අපිට කරන්න පුළුවන්? දැන් වස උගලක අපි වැටලා ඉන්නේ. හරි පැහැදිලි රට වට කරලා අපිට වෙන්න තියෙන සේරම දේවල් වෙමින් තියෙනවා. ඊට අපි මැරිලියයි. අපි දැන් ඉපදුන්නේ නැහැනේ. අපේ කාලේ හිමීට ගිහිල්ලා අපි දන්නේම නැතුව අපි මේ පොළොවෙන් සමුගනි. මට මතක් වෙනවා මේ පියල් පරාක්‍රම. පියල් පරාක්‍රමත් එක්ක මම විවිධ වැඩසටහන් කරලා තියෙනවා. පියල් පරාක්‍රමයටත් මම දවසක විහිළුවට වගේ කී හිටියා ඕක. පියල් පරාක්‍රම ගියා. නැති වුණ හදිස්සියෙම. ඉතින් ඒ වගේ දැන් අපි නොදන්නා මොහොත යනවනේ අනිවාර්යෙන්ම. දැන් මොකද්ද ඔබට දෙන්න තියෙන ප්‍රබලම පණිවිඩය මේ දේශපාලනඥයන්ට සහ විශේෂයෙන්ම මේ පොළොවේ වැඩ කරන අයට? ඔව් මම හිතන්නේ මේක අපිට එක පැත්තකින් ඒ කියන්නේ ලොකු අභියෝගයක්. මොකද අභියෝගයක් කියලා කියන එකේ අදහස වෙන්නේ දැනට තියෙන ජාතිකවාදී දේශපාලනයේ උරුවක් තියෙන පක්ෂ හෝ එහෙම නැත්නම් සමාජවාදී උරුවක් තියෙන එහෙම නැත්නම් අපි කියන වාමාංශයේ උරුවක් තියෙන පක්ෂ හෝ මේ තත්වයන් හරි විදිහට ග්‍රහණය කරමින් මේ සමාජයට මෙහෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ. මොකද ඒකට හේතුව තමයි දැන් අපි දන්නවා පහුගිය ඉතිහාසය තුල ගත්තාම අපි ඉපදෙන්න ඊට ඉස්සෙල්ලා මේ ඉතිහාසය තුල ගත්තත් 77න් ඉස්සෙල්ලා මේ ඉතිහාසය තුල ගත්තත් තියෙන තත්වය තමයි මේ වාමාංශික පක්ෂ තමයි මේ පිළිබඳව පූර්ව අවබෝධයක් අරගෙන මේ සමාජය ඥානනය කරමේ ක්‍රියාවලිය සහ සමාජ මෙහෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. ඒ දවස්වල. අද වන විට ඒක සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා තියෙනවා. මොකද අපි දන්නවා අද වන විට වාමාංශික පක්ෂ ගත්තාම මේ ප්‍රශ්නයන් හරි විදිහට අවබෝධ කරගෙන නැහැ. වුණොත් මේ ප්‍රශ්නයන් දකින්න ඊටාම මතු පිටි. ඊට අමතරව අපි ජාතිකවාදී පක්ෂ විදිහට තියෙන පක්ෂ ගත්තාම ඒගොල්ලන්ට මේ தત્ත්වය තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ தત્ත්වය ග්‍රහණය කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒගොල්ලන්ට දැනෙන්නේ මේ සිංහල දෙමළ එහෙම නැත්නම් සිංහල මුස්ලිම් මෙන්න මේ කියන මේ රට ඇතුලේ තියෙන ජාතිය ගොඩනැගීම් සම්බන්ධයෙන් තියෙන මේ ක්‍රියාව. ඒ ඡන්දත් එක්ක තියෙන මේ ප්‍රශ්නේ තමයි මේක තියෙන්නේ. දැන් අපි මේකට එළියෙන් එන මේ මහා දේශපාලනික ක්‍රියාවලිය අවබෝධ කරගන්න කිසිදු ආකාරයකින් උත්සාහ දල්ලා නැහැ. සහ අනිත් එක තමයි දැන් අපි පහුගිය කාලේ පුරාම දකින්න ලැබිච්ච තත්ත්වය තමයි සිදුවීම් එක්ක තමයි බොහෝ දෙනෙක් ගනුදෙනු කරන්නේ. ඒ කියන්නේ මොනවා හරි සිදුවීමක් කෙනකොට ඒකට මෙදිහත් වෙනවා. දැන් අපි නිකන් මේක මම උදාහරණයක් විදිහටම අරගන්න. උදාහරණයක් ඇටියට ඔය සයිටම් වගේ ප්‍රශ්නයක් ගත්තොත් එහෙම. එතකොට ඒක සිදුවීමක් විතරයි. නමුත් ඒක තුල තියෙන අනිත් යාන්ත්‍රණය ගත්තොත් එහෙම මේ අපේ රට තුල තියෙන අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රියාවලිය එහෙම නැත්නම් රාජ්‍ය යාන්ත්‍රණයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සූක්ෂමව ක්‍රියාත්මක වෙන ආකාර අති බහුතරයක් ඉතිහාසයේ පුරාම පෞද්ගලික ඉතිහාසයේ පුරාම සිද්ධ වෙනවා. දැන් මේ වෙන විටත් පියවරෙන් පියවර සිද්ධ වෙනවා. හැබැයි ඒ සියල්ලම තියේදී අපි සයිටම් වලට විතරක් අපි මැදිහත් වීම සිද්ධ වෙනවා. අපි මේ ප්‍රශ්න වලටත් ඒ ආකාරයෙන්මයි. දැන් පරිසර වේදීන් විදිහට අපි දකින දේ තමයි සිදුවීම් වලට අපි මැදිහත් වෙනවා. ඒ වගේ මේ සිදුවීම් එක්ක තියෙන දේශපාලනික මහා දේශපාලනික ක්‍රියාවලිය ඒක රට තුල සහ රටෙන් අභ්‍යන්තරයෙන් එන බාහිර බලපෑම් මත රටෙන් බාහිරින් එන බලපෑම් මත සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳව ලොකු මැදිහත් වීමක් කරමින් මේ ප්‍රතිපත්ති මේ වෙනස ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අපි ලොකු මැදිහත් වීම කරන්නේ. ඒකෙදි අපි විශේෂයෙන්ම එක පැත්තකින් දකින දෙයක් තමයි අපි මේ වෙදි මැදිහත් වෙන්නේ හුදු ජාතිකවාදී මතයක් මත හෝ එහෙම නැත්නම් හුදු සමාජවාදී කියන ඌරුවක් මත එහෙම නැත්නම් අපි කියන වාමාංශික ඌරුවක් කියන ඒ සීමාව මත නෙමෙයි.
අපි දකින විදිහට අපි දකින තත්වය තමයි රටක ස්වභාවික සම්පත් වලට තියෙන අයිතිය මේ රයිට් එකක් එක්ක එහෙම නැත්නම් අපි අයිතියක් එක්ක තමයි මේක ගොඩනගන්න හදන්නේ. ඒ කියන්නේ රටක ජීවත් වෙන ජනතාවට ඒ භූමිය තුල ජීවත් වීමේ අයිතියක් තියෙනවා. එතකොට මේ ජීවත් වීමේ අයිතිය කවටවත් බිඳවට්ටන්න බෑ. ඒ අයිතිය සැලසුම් කරන්න සහ කළමනාකරණය කිරීම සඳහා තමයි අපි රාජ්‍යයක් පත් කරන්නේ. එතකොට රාජ්‍යයක තියෙන වගකීම තමයි ඒ රටේ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත වෙන පරිදි රටේ කළමනාකරණය සහ පාලන ව්‍යුහය ගෙන යාම. ඉතින් මෙන්න මේ සඳහා තමයි අපේ මැදිහත් වීම කරන්නේ. දැන් මම දකින විදිහට තමයි මේ රටේ බලයටපත් වෙන පක්ෂ මේ හුදු දේශපාලනික තමන්ගේ ඒ කියන්නේ බලාරගලයත් එක්ක තියෙන දේශපාලනයේ වෙනුවට මේ රටේ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත වෙච්ච ඒ රටේ ස්වභාවික සම්පත් ඇතුළුව ඒවා භුක්ති විඳින්මින් රටේ ආර්ථිකය ගොඩනගන ක්‍රියාවලියකට මැදිහත් වීමේ යාන්ත්‍රණය තමයි දැන් ඇති කරන්න ඕනේ. මොකද මේ යාන්ත්‍රණය ඇති කරන තත්වයක් අපි දකින්නේ නැහැ මේ පක්ෂ තුල. දැන් අපි දන්නවා පහුගිය ඉතිහාසය තුල අපි මෑත ඉතිහාසය තුල අපි විවිධ පක්ෂ ගොඩනගපු ප්‍රතිපත්ති ප්‍රකාශන සඳහා විවිධාකාරයෙන් දායක වුණා. නමුත් අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඒ කිසිදු පක්ෂයක් ඔවුන්ගේ හුදු දේශපාලනික බලය තහවුරු කිරීම සඳහා වන ක්‍රියාවලීන් ගොඩනගනවා විනා මේ ගැඹුරු સિદ્ધාන්ත මත මේවා ගොඩනැගීම සඳහා උත්සාහයක් දරන්නේ. මොකද අපි දන්නවා ලෝකේ දියුණු වෙච්ච බොහෝ රටවල් දියුණුවෙන් පස්සේ අදවන විට ඒගොල්ලෝ ඊටාම හොඳින් සැලසුම් කරන්නේ ඒ රටේ ස්වභාවික සම්පත් කළමනාකරණය ඊට අමතරව ඒ රටේ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් යන වටපිටාවක. දැන් එහෙම ඒ අත්දැකීම් වලට වුන් පෙළඹිලා තියෙන්නේ මීට ඉස්සෙල්ලා සිද්ධ කරපු ක්‍රියාවලීන් වල බිඳවැටීම් සහ පරාජයන් ඊටාම හොඳින් අවබෝධ කරගෙන. දැන් අපි නැවතත් උත්සාහ දරන්නේ වුන් අරගත්ත අත්දැකීම් ඔස්සේ වර්තමානයේ තියෙන භාවිතාවන් එක්ක අපි ඉදිරියට යනවා වෙනුවට වුන් අරගත්ත මුල් අත්දැකීම් ටික අරගෙන තමයි අපි ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ. දැන් ඇයි අපි මේ විදිහට රටක් විදිහට උත්සාහ දරන්නේ? ඇයි අපි එතනින් පස්සේ තියෙන මේ බිඳවැටීම් වලින් පස්සේ ගොඩනැගීම් හරහා ඇති වෙලා තියෙන පූර්වාදර්ශ අපි ආදර්ශයට අරගෙන රටක් විදිහට ඉදිරියට යන්නේ නැතුව බිඳවැටීම් වලට පසුබිම වෙච්ච ක්‍රියාවලින්ම නැවත ක්‍රියාත්මක කිරීම සඳහා උත්සාහ දරන්නේ. මොකද හේතුව තමයි අපි දන්නවා ලෝකයේ අද වන විට මේ පාරිසරික අර්බුද තමයි ලෝකේ රාජ්‍යයන් බිඳවැටෙන්න බලපාන ප්‍රධාන සාධක වෙන්නේ. දැන් අද වෙන විට අපි දන්නවා ලෝකේ බොහෝ රටවල් වල මේ තත්ත්වය ඇති වෙමින් යනවා. දේශපාලනය මේකත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුල අපි අපේ රටේ ස්වභාවික සම්පත් නිසි පරිදි කළමනාකරන යාන්ත්‍රණයක් තුල ඒ වගේම ජනතාවගේ මේවා අයිතිය පිළිබඳව තියෙන සුරක්ෂිතතාවයන් ඇති කරමින් යන ක්‍රියාවලියක් ඇති කරනවා. අනිත් පැත්තෙන් අපේ රටේ ස්වභාවික සම්පත් අපේ රටේ ජනතාවට පොදු භාවිත අයිතියක් විදිහට තහවුරු කිරීම විනා ඒ සම්පත් වෙනත් රාජ්‍යයන්ට හෝ වෙනත් විදේශීය පුද්ගලයන්ට අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියෙන් අපි මිදෙන්න ඕනේ. මොකද හේතුව තමයි අපි දන්නවා මේ ලබලිවරල ආර්ථික සැලසුම් තුළ බොහෝ වෙලාවට අපි උත්සාහ දරන්නේ මේ භූමිය ඇතුළු මේ සියල්ලම වෙළඳපොළ තුළ සංස්කරණය කරලා ආයෝජන කිරීම සඳහා තමයි උත්සාහ දරන්නේ. නමුත් අපි දන්නවා මේ නවලිබරල් ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කරන්න එහෙම නැත්නම් මේ ධනවාදී යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙච්ච බොහෝ රටවල් අද වන විට ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය තමයි ඒ රට තුල ජනතාවගේ සුරක්ෂිතතාවය සඳහා ඇති කරන අනපනත් සහ ප්‍රතිපත්තිමේ ව්‍යුහයන් ඇති කරලා තමයි විදේශීය ආයෝජන තත්ත්වයන් ඇති කරන්නේ. එතකොට ඒ රට තුල ජනතාවගේ ශ්‍රමය අයිතිය කියන එක, ඒ වගේම ජීවත් වීමේ අයිතිය කියන එක, පොදු සම්පත් වලට තියෙන අයිතිය කියන එක, ඒ වගේම සංවර්ධනය වීමට ඇති අයිතිය කියන එක ඒව තහවුරු කරලා තමයි විදේශීය ආයෝජන වලට විවෘත කිරීම කරන්නේ. විදේශීය අපි දන්නවා මේ ගනුදෙනු එහෙම නැත්නම් ගිවිසුම් වෙළඳ ගිවිසුම් වලට පවා මේ යටත් වෙන්නේ ඒ ආකාරයෙන්. නමුත් අද වන විට අපේ රට දැන් ওই සිංගප්පූරු ගිවිසුම හරහා ඇතිවෙච්ච තත්ත්වයන් උනත් අපි ගත්තාම පේනවා මේ රට තුල සුරක්ෂිත යාන්ත්‍රණයක් ඇති නොකරමින් එහෙම නැත්නම් ජනතාවාදී සැලසුමක් ඇති නොකරමින් තමයි මේ ආර්ථිකය විවෘත කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය අපි මැඩ පැවැත්වීම අවශ්‍යයි. සියලුම පක්ෂ මේ පිළිබඳව අවධානයට ලක් කිරීම අවශ්‍යයි. ලෝකේ පුරාම සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ ජෛව ගෝලයේ කළමනාකරණය කරගැනීමෙන් ස්වභාව ධර්මයත් එක්ක සංහිඳියාවකට යන්න පුළුවන් සංවර්ධනයක් ගැන ලෝකෙම හිතන තැනකට එන්න කියන ඓතිහාසික බලකිරීම තියෙනවා. අපි ඉන්නේ අවතන් වල කොහොමද පෘථිවිවැසියන්. මේ සියල්ලම ඔබේ පැමිණීම ගෞරවයක්. යලිත් මේ විදිහට ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සංවර්ධනය කියන්නේ මොකද්ද? සංවර්ධනයේ අවතැන් වූවන් වෙන්න අපට පුළුවන්. රටක් හැටියට, ජාතියක් හැටියටම අපි මේ ඉන්දියානු සාගරයේ ගිලා බහිමුද? එහෙම නැත්නම් අපි මේ රට ගොඩ අරගෙන අනාගත පරම්පරාවට ඊටම සුන්දර දිවයිනක් ඉතුරු කරලා යමුද? මේ ප්‍රශ්නේ අපට ඒ විදිහටම හැමදාම ආදේශ කරන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. බලමු මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ඔබට ජය.
නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics